නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. අපට මේ දහම් මඟ පෙන්වා වදාළ අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ලංකාවාසී ලෝකවාසී ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, පිරිත් අර්ථ වර්ණනාවෙන් අද අපි ඉගෙන ගන්නේ පිරුවානා පොත්වහන්සේගේ මහා මංගල සූත්‍රයේ තවත් ගාථා රත්නයක අර්ථ වර්ණනාවයි. මේ අර්ථ වර්ණනා ශ්‍රවණය කරන ඔබට තේරෙනවා ඇති, අපි අවුරුදු ගණනාවක් තිස්සේ සමහර විට අර්ථ නොදැන පිරිත් සජ්ජායනා කළා නේද කියලා. සමහර විට ඔබ මතු පිට අර්ථය දැනගෙන තිබ්බත් එහි අර්ථ විග්‍රහයන් තේරුම්ගෙන නොතිබෙන්නට ඇති. ඒ නිසා අපි පහුගිය වැඩසටහන වල ආරම්භයේ ඉඳලා මේ පිරිතේ ඉතිහාසයේ පිරිත් කියන වචනේ තේරුමේ ඉඳලා බණවරක් හැදෙන හැටි, ඊට පස්සේ පිරිත පිළිබඳ දැනගත යුතු විශේෂ කරුණු ගුණ අගුණ, මේ හැම දෙයක්ම කරුණු පැහැදිලි කළා කාල වේලාවන්ට ගැලපෙන විදිහට. ඉතින් ඒ විස්තර වුණත් තව ගොඩාක් වර්ණනා කරන්නට අවකාශ තිබුණත් අපි මේ දේශනා මාලාවක් හැටියට යම් සාරාංශගත ස්වරූපයකින් කළ යුතු නිසා අපි සීමාවන් යටතේ තමයි විස්තර කරන්නේ. අද දවසේ මේ පිරිත් අර්ථ වර්ණනාවෙන් ඊටා වටිනා මංගල කරුණු කිහිපයක් ගැන ඔබට ඉගෙන ගන්න ලැබෙනවා. පිරිත් අර්ථ වර්ණනා දේශනාවේ සඳහා අද දායකත්ව එකතු කරන්නේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරී අංශයේ සේවයේ නියුතු එච්.එම්.එස්. සරෝජනී සහ ප්‍රසන්න මංජුල රන්දිනී යන දෙපළත් ආර්.ආර්. සුදුමැණිකේ මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාත් විසින්. ඉතින් මේ හැම දිනාම සිද්ධ කරගන්න මේ අග්‍ර ධර්ම දාණයෙන් රැස් වෙන පුණ්‍ය අනුභවයෙන් බලාපොරොත්තු වෙන්නේ මිය පරලොව ගිය එච්.එම්. ගුණවර්ධන පියාණන්ට පින් අනුමෝදන් කරන්නට, ඒ වගේම අනෙකුත් මියගිය ඥාතීන්ට පින් දෙන්න, ඒ වගේම සුජීවත්ව වාසය කරන හැමට සෙත් ප්‍රාර්ථනා කිරීමේ උතුම් බලාපොරොත්තුවෙන් තමයි අද මේ පිරිත් අර්ථ වර්ණනා වැඩසටහන සඳහා විකාශන දායකත්වය එකතු කරන්නේ. ධර්ම දාණය ලබා දීම පිළිබඳවත් එහි වටිනාකම ගැනත් අද දේශනාවෙන් ඉගෙන ගන්නට පුළුවන්. ඒ නිසා මේ කොච්චර වැදගත්කමකින් යුතු දෙයක්ද කියලා දායකත්වයේ දරූ පින්නතුන්ට චිත්ත ප්‍රීතිය ඇති කරගන්නට පුළුවන්. අපි ඉගෙන ගත්ත මංගල සූත්‍ර නිදානය, ඒ වගේම දෙවියෙක් අහපු ප්‍රශ්නය, ඊළඟට බුදුරජාණන් වහන්සේ මංගල කරුණු එකින් එක විස්තර කරපු හැටි, බාල පව් කරන අසත්පුරුෂ ඇසුරු කරන්නට එපා, නුවණැති සිල්වත් ගුණවතුන් ඇසුරු කරන්න, ඒ වගේම උන්වහන්සේලා ඇසුරු කරද්දී පිදිය යුත්තන් පිදීමේ ගුණය පුරුදු වෙන්න. ඔන්න ඔය ගුණ තුන මංගල කරුණු. ඊළඟට දෙවැනි මංගල කරුණු ගැන කියවෙන දෙවැනි ගාථාවේ ප්‍රශ්නයත් එක්ක බැලුවොත් තුන්වෙනි ගාථා රත්නේ ඉගෙන ගත්ත පතිරූප දේශ වාසෝච, ප්‍රතිරූප දේශයක සුදුසු පෙදෙසක වාසය කිරීම පෙර කළ පින් ඇති බව, තමාව යහපතේ පිහිටුවා ගැනීම මංගල කරුණු. එතකොට මංගල කරුණු 6යි. බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්ඛිතෝ සුභාසිතාච යාවාචා ඒතම් මංගල මුත්තම. බොහෝ දැන උගත් බව, ධර්මඥානය, ඒ වගේම විවිධ ගිහි ජීවිතේ ගත කරන පින්වතුන් හැටියට ජීවිතයේ සාර්ථකත්වයේ පිණිස පවතින යම් යම් දේ පිළිබඳ ඇති හසල දැනුවත් බව, ශිල්පීය ඥානය, ඒ වගේම මනා හික්මීමකින් යුතු විනය,
විනයෝච සුසික්ඛිතෝ සුභාසිතාචයා වාචා. ඒ කියන්නේ යම් වචනයක් සුභාසිත වේද ආනේ වචන කතා කිරීමේ වටිනාකම ඒවා මංගල කරුණු. ඊළඟට ඔබ ඉගෙන ගත්තා මාතා පිතු උපට්ඨානං අම්මට තාත්තට සැලකීම පුත්ත දාරස්ස සංඝහෝ අමුදරුවන්ට සංග්‍රහ කිරීම අනාකුලාච කම්මන්තා අවුල් නොවූ ආකාරයට පිළිවෙලකට ගිහි ජීවිතය තුළ ඒ කර්මාන්තාදී කටයුතු සිදු කිරීම මංගල කරුණු. ජීවිතේ වාසනාවන්ත වෙන්නේ මේ වගේ. වෙන මොනම දෙයක් తాවකාලික පැලැස්තරයක් හැටියට භාවිතා කළත් ජීවිතේ සාර්ථක වෙන්න හේතු වෙන්නේ නැහැ. දානංච ධම්මචර්යාච පස්වෙනි ගාථා රත්නය. පස්වෙනි ගාථා රත්නය තමයි මංගල කරුණු පිළිබඳව විග්‍රහ කරන පස්වෙනි ගාථා රත්නය. දේවිකෙන අහපු ප්‍රශ්නෙත් එක්ක බැලුවොත් 6 වෙනි ගාථා රත්නය අපි අද ඉගෙන ගන්නේ. දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝහෝ අනවජ්ජානි කම්මානි ඒතම් මංගල මුත්තම මංගල කරුණු 4ක් සඳහන් වෙනවා. අපි මහමෙවුනාවේ පිරුවානා පොත් වහන්සේගෙන් පාලි සිංහලෙන් මුලින්ම සජ්ජායනා කරලයිමු ඒ ගාථා රත්නය. පොත් වහන්සේ දෝතට අරගෙන ඔබත් මා සමගම සජ්ජායනා කරන්න. දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝහෝ අනවජ්ජානි කම්මානි ඒතං මංගල මුත්තමං. සිංහල තේරුම දන් පෙන් පිදීමද දහම තුල හැසිරීමද නෑයන්ට සැලකීමද නිවැරදි දේ කිරීමද මේවා උතුම් මගුල් කරුණුය. පින්නතුනි ඒ සරල සිංහල තේරුම කාර්ත විග්‍රහ කරගන්න ඕනේ. දානය පිළිබඳව දන් දීම ජීවිතයට මංගල්‍යයක් වෙන්නේ කොහොමද කියලා ඔබ නිතරම අහන දේ. එනේ ඔබ සාංගික දාන පූජා කරන්න ගියාට පස්සේ ගරුතර මහා සංඝරත්නයේ දානානිසංසයන් දේශනා කරනවා. ඒ නිසා දානය පිළිබඳව ගොඩාක් විස්තර පැහැදිලි කරන්න ඕනේ නැහැ. නමුත් මේ මිනිස්සු තුල සාමාන්‍ය මනුෂ්‍ය තුල වැරදි මත තියෙනවා. සමහරු කියනවා තියෙන කාලෙටනේ දෙන්න ඕන, දැන් මේ දවස්වල හරි අමාරුයි මිනිස්සුන්ට. විවිධ ආර්ථික ගැටලු තියෙනවා, මේ කාලේ දන් දෙන්නේ මොකටද? අපිට අර පරිස්සමට දෙයක් තියාගන්න එපා කියලා දාණයට ගොඩාක් සීමා පනව ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ඡාගය කියන්නේ දානය කියලා කියන්නේ සෝතාපට්ටි අංගයක්. සෝවාන් ශ්‍රාවකයෙක් තුල අනිවාර්යෙන් පිහිටනවා. ඒ කියන්නේ සෝවාන් ශ්‍රාවකයෙකුට එකපාර ඇති වෙනවා නෙමෙයිනේ පරිත්‍යාගය. ඡාගය කියන දේ සද්ධානුසාරී ශ්‍රාවකයටත් ධම්මානුසාරී ශ්‍රාවකයටත් දානය කියන එක ගුණයක් හැටියට පිහිටන්න පටන් ගන්නවා ආරම්භයේදීම. ඇත්තෙම කියනවා නම් බුද්ධ ශාසනය තුල ශ්‍රාවකත්වයට එනකොටම දානය ගැන ඔහුගේ හිතට නැගෙනවා. නිකමට බලන්න අද කාලේ වුණත් යම් කිසි කෙනෙකුට ධර්ම දේශනාවක් හරි අහලා හිත පැහැදුනොත් හිතෙන්නේ මොකද්ද? මට මොනවා හරි පූජා කරගන්න නැත්තම්. සමහර වෙලාවට පින්බිමක් වන්දනා කරන්න ගියා වුණත් සිත පැහැදිලා ශ්‍රද්ධාව වෙනකොට මොහුට අත්හැරීම එනවා ඒ පිටිපස්සෙන්. අඩුම තරමේ සාම්ප්‍රදායිකව තියෙන පඳුරු පින් කැටයකට පඳුරක් හරි දානවා. ඒක සාමාන්‍යයෙන් මට හිතෙන ස්වභාවිකවම එන දෙයක් අත්හැරීමක්. ඒක අපිට පුරුදු වෙලක් තියෙනවා අපේ ආభాෂයත් පරිසරයත් එක්ක. ඉතින් මේ දානය කියන එක තියෙනකොට දෙන නොතිබෙනකොට නොදෙන එකක් නොවේ. දානේ ආනිසංස ගැන දන්න අය තියෙනකොට ඒ තියෙන කාලෙට ගැලපෙන විදිහට දෙනවා.
නැති වෙනකොට නැති කාලෙට ගැලපෙන විදිහට දෙනවා. ඒ කියන්නේ අනේපිඩු සිටුතුමා අපේ සුදත්ත ගෘහපතිතුමා 500ක් භික්ෂු සංඝයාට හැමදාම නිවසේ දන් දුන්නා. විශාල දන්සලක්. ඒ වගේම ඔහු සමග හිටපු උපාසක උපාසිකාවන්ට දන් දෙනවා. දුගී මගී අයටත් දන් දෙනවා. යම් යම් හේතුන් නිසා ඔහුගේ ධනෙ පිරිහුණු කාලයක් ආවා. දුප්පත් වුණා. ඒත් අර 509කට දෙන දන්වට නැවැත්තුවේ නැහැ. ඔහුට තිබ්බ විදියට ඔහු කන විදියට ඊට වැඩි චුට්ටක් හරි උසස් කරලා එතුමා දන් දුන්නා. බුදුරජාණන් වහන්සේ දවසක් ඇහුවා ගෘහපතිය ඔබ කලින් වගේම දන් පැන් පූජා කරනවද? ස්වාමීනි දානේ පූජා කරනවා හැමදාම. හැබැයි කලින් වගේ දෙන්න බෑ. ඔබ දන්නවනේ හේතු ණයට ගත්ත අය දුන්නේ නැහැ. ස්වභාවික විපතක් ඇවිල්ලා ධනෙන් කොටසක් නැති වුණා. මේ වගේ හේතු කාරණා නිසා සුදත්ත ගෘහපතිතුමා දුප්පත් වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා ගෘහපතිය ගොඩක් වියදම් කරනවාද කියන එකම නෙමෙයි. දෙන දේ සිත පහදවාගෙන දීම. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල දානයේ පිළිබඳ කියවෙන විග්‍රහය කිසිම ආගමික ග්‍රන්ථයක උගන්වන්නේ නැහැ. දන් දීම ගැන වෙන ආගම්වලත් යන්තමින් සඳහන් වෙනවා. නමුත් මේ විදිහේ වර්ණනාවක් විස්තර කිරීමක් දන් දෙනකොට හිතේ තියාගන්න ඕන කරුණු තියෙනවා. ප්‍රධාන දේ ප්‍රසාදය, චිත්ත ප්‍රසාදය. සිත පහදින්න නැත්නම් පින රැස් වෙන්නේ නැහැ. ඒ නිසා පුබ්බේව දානා සුමනෝ දදං චිත්තං පසාදේ දත්වා චත්තමනෝ හෝති ඒසය අඤ්ඤස සම්පදා. යාගේ සම්පatti තුනක් තියෙනවා. ඒ කියන්නේ දාණයෙන් ලැබෙන ඵලය සමෘද්ධිමත් වෙන්න මේ සාධක තුන තියෙන්න ඕනේ. මොකද්ද? දානෙ දෙන්න කලින් හිත පහදවා ගන්න ඕනේ. දින වේලාවෙ සිත පහදවා ගන්න ඕනේ. දුන්නට පස්සේ හිත පහදවා ගන්න ඕනේ. පසුතැවිලි නොවි. මේක ගොඩාක් අයට අමාරුයි. නමුත් හැමදාම බණට අහන දේ. තමන්ම දානයක් දෙන්න යනකොට තමයි තේරෙන්නේ කොච්චර මේ හිතට ප්‍රශ්න නැගෙනවද, ප්‍රායෝගික ගැටලු එනවද, ඒ අවස්ථාවේ හිත රැක ගන්න කොච්චර අමාරුද කියලා. හැබැයි හරියට හිත රැකගෙන දන් දෙන්න තරුණ උපාසක මහත්තුරු උපාසිකාව අපි අද දකිනවා. ඒ වගේම අපි භික්ෂුන් වහන්සේලා හැටියට අපිත් දන් දෙනවා. දැන් මේ කරන්නේත් ඔබට ධර්ම දානයක් සිදු කිරීමක්. ඒ හැම එකක්ම දානය දෙන්න කලින් දෙන වෙලාවෙ දුන්නට පස්සේ සමහරු සල්ලි නැහැ. ශ්‍රමය දන් දෙනවා. අනේ අපිට කොහෙද දන් දෙන්න සල්ලි කියලා හිතන්නේ මෝඩකමට. මේ දවස්වල හරියට ගස්වල මල් පිපෙනවා. බුදුරජාණන් වහන්සේ තමයි ලෝකේ අග්‍රම සිල්වතානන් ගුණවතානන් වහන්සේ. උන්වහන්සේගේ සීල සුගන්ධයට පිවිතුරු ජීවිතයට උපහාර පිණිස සුවඳ මල් නෙලලා පූජා කරන්නට බැයිද ධාතු සෑයට බෝධීන් වහන්සේලාට. නිවසේ වැඩ ඉන්න බුද්ධ මන්දිරයේට බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරියේ සුවඳ මලින් බුදුරජාණන් වහන්සේ පුදන්නට පුළුවන්. සුවඳ දුමින් බුදුරජාණන් වහන්සේ පුදන්න පුළුවන්. සිහිල් පැනින් බුදුරජාණන් වහන්සේ පුදන්න පුළුවන්. ඒ ඔක්කොම දානය. ඒ වගේම පිදිය යුතු උතුමන් පිදීමත් වෙනවා. මේ මංගල කරුණු වෙන් කරලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රඥාවෙන් පැහැදිලි කළාට මේවා එකිනෙකට සම්බන්ධයි. එකට පිහිටනවා වගේ කියලාත් හිතෙනවා. දානය සත්පුරුෂ විදිහට දෙන්න ඕනේ. ශ්‍රද්ධාවෙන් දන් දුන්නොත් ඒක සත්පුරුෂ දානයක්. අනපවිද්ධෝ දානං දේති. ඉවත නොදමන දේවල් දානයට දෙන්න ඕනේ. ඊළඟට තියෙනවා කර්මඵල අදහගෙන දන් දෙන්න ඕනේ. තමන් සිල්වත් ඉඳගෙන සිල්වතුන්ට දන් දුන්නොත් පින වැඩි වෙනවා. ධාර්මිකව උපයගත් දේ දාණයට යොදවන්න ඕනේ. අධාර්මිකව හම්බ කරපු දේෙන් දන් දුන්නත් පිනක් රැස් වෙනවා. නමුත් මහා නිසංස ලැබෙන්නේ නැහැ. ඊළඟට සකස් කොට දන් දෙන්න ඕනේ. සක්කච්ඡං දානං දේති. චිත්ති කත්තා දානං දේති. ගෞරවයෙන් දන් දෙන්න ඕනේ. ආගමන දිට්ඨිකෝ මේවා නැවත පැමිණෙනවා. දෙන දේ ලැබෙනවා කියන විශ්වාසය තියෙන්න ඕනේ.
විචේය දානං සුගතපසත විමසා දන් දෙන්න ඕනේ. ප්‍රතිග්‍රාහකයන්ගේ ගුණවත් බව, සිල්වත් බව පිළිබඳව පැහැදීම ඇති කරගන්නත් විමසන්න පුළුවනි. ඊළඟට දෙන දානයේ ස්වභාවයත් විමසලා නුවණින් සලකලා දන් දෙන්න පුළුවන්. මේ විදිහට පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල හිතාගන්න බැරි තරම් දානය වර්ණනා කරනවා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දවසක් වදාලා මාතරං දානය අනුසස් දන්නවා නම් භාජනයක දානි වළඳමින් ඉන්නකොට අන්තිම පිඩ විතරයි තියෙන නමුත් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. ඒකෙන් බත් පිඬෙන් කොටසක් නොදී වළඳන්නේ. ඉඳුල් භාජන සෝජා විසිකරන ජලය පවා සතෙකුට ආහාරයක් වේවායි සිතනවා. දානය ගැන දන්නවනම් මේ ලෝකේ දුප්පත් පොසත් ભેදෙහිට ප්‍රධාන හේතුව දානය. සමහරු කොච්චර මහන්සි වුණත් හොඳ වාහනයක යන්න බෑ. ඒ සංසාරයේ ප්‍රවාහන පහසුකම් හදලා නැහැ. මංමාවත් සකස් කරන්න උපකාර කරලා නැහැ. කොච්චර තමන් මහන්සි වුණත් මහන්සි නොවුනහම කොහොමත් ලැබෙන්නේ නැහනේ. කොච්චර මහන්සි වුණත් ආහාර පානයක් කටට රහට බඩ පිරෙන්න කන්න විදිහක් නැහැ. සංසාරේ වරද්දගත්ත දේවල්. ඒ නිසා මේ දාණය හරි වටිනවා. මේ හොඳ ලෞකික ජීවිතය තුළ යම්කිසි සැපයක් විඳිනවා නම් කාම වස්තුන් ධාර්මිකව පරිභෝග කරනවා නම් ඒවා ලැබෙන්න ප්‍රධාන හේතුවක් තමයි දානය. ඒ නිසා දානයේදී ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. අපේ සිතේ පැහැදීම නැති කරගන්න නැතුව බේරෙන්න. නැත්තම් සමහර වෙලාවට කොච්චර මිනිස්සු ප්‍රඥාවෙන් තොරයිද කියන්නේ. ඔන්න පන්සලක ස්වාමීන් වහන්සේලා පිරිසක් ඉන්නවා. දෙනමයි තුන්නමයි ඉන්නේ. ඉතින් බණෙන් බණට පිරිතෙන් පිරිතට පාංශකූලෙන් පාංශකූලෙට කෙලවරක් නැතුව දායක පින්වතුන් වෙනුවෙන් මහන්සි වෙනවා. යම් අවස්ථාවක ඒ භික්ෂූන් ගිලන් වෙනවා. එදාට තමයි ඔහුගේ මළගෙදර පාංශකූලේ. බැරි වෙලා හරි නායක හාමුදුරුවෝ නොවැඩ දෙවෙනි හාමුදුරුවෝ වැඩමුවොත් හිත අපහදිනවා. තමන් ඒ කරන පින්කම අසාර්ථක වෙනවා. දානේ බණ පිරිත හැම තැනකදීම මිනිසුන්ට ගොඩාක් සක්කාය දිට්ඨිය මුල් කරගත්ත කෙලෙස් ඇවිසෙනවා. අවස්ථානුකූලව යම් යම් දේවල් වෙන්න පුළුවන්. හැබැයි හැම අවස්ථාවකම මුලමැද අග චිත්ත ප්‍රසාදය ආරක්ෂා කරගන්නා ප්‍රඥාවන්තයා පින්වතුනි. නැත්තම් පුංචි දෙයට අපහදිනවා. අපි හිතමු ඔන්න යම් පිම්බිමක දානය පූජා කරන වාර තියෙනවා. සමහර විට දානයක් මග ඇරෙන්න පුළුවනි. එතකොට අපි දාන්න කියන අයට කියනවා. කිව්වට පස්සේ මොකද ඒගොල්ලෝ කලින් පවර්ලා තියෙනවා. පවර්නවා කියන්නේ ස්වාමීනි දානය බෙහෙත් පිරිකර යම්කිසි අවශ්‍යතාවයක් තියෙනවා නම් සිව්පසේ අපට දැනුවත් කරන්න ස්වාමීනි අපි ඕන වෙලාවක සම්පාදනය කරලා දෙනවා. ආන්නේ පැවරූ දායකයෝ හරියට කැපකරු අය වගේ. ආන්නේ දායකයන්ට භික්ෂූන් වහන්සේලාට අවස්ථානුකූලව දානමාන පිළිබඳව කියන්න පුළුවනි. අපි හිතමු සලාක දානය ගේන පිරිසට දානි දෙන්න විදියක් නැහැ. අපි කියනවා. ඒක ආරංචි වෙනවා තව පිරිසකට. අරගොල්ලන්ට විතරයි කිව්වේ අපිට කිව්වේ නැහැ. එතකොට මේ දානෙ දෙන්න ආසයි. නමුත් ඒ දානෙ දෙන්න ආසාවීමම ප්‍රඥා ගෝචර නොවි කල්පනා කරලා යම් කිසි හිත තුළ දුකක් ඇති කරගන්න පුළුවන්. ඒක දුකක් කියලා කිව්වට ඒක යට ගැටීම තියෙනවා පටිඝානුසය. සමහර වෙලාවට දානය හදාගන්න දානය ගිලන් ස්වාමීන් වහන්සේ නමකගේ දානය ටිකක් පිළියෙල කරගන්න සදහැවතුන්ට පවසනවා. ඒගොල්ලන්ට විතරයි කියන්නේ අපිට කියන්නේ. සමහර විට කියන අවස්ථාවේදී අනේ වැඩ ගොඩක් තියෙනවා අපිට කරගන්න විදිහක් නැහැ. ওই විදිහේ දේවල් හැම තැනම තියෙනවා.
ප්‍රනීත විදියට වෑංජන ගොඩාක් හදාගෙන මහන්සි වෙලා සතියක් හමාරක් සැලසුම් කරලා දානේ අරන් එනවා. බෙදන්න හදනකොට අතවහනවා. සමහරට ඒ ස්වාමීන් වහන්සේලා ගිලන්. සමහරට වෑංජන වැඩිකම නිසා ගන්න බෑ. අන්න දන් දෙන අවස්ථාව, පූජා කරන අවස්ථාව හිත පහදා ගන්න බෑ. මෙච්චර මහන්සි වෙලා මං හදපු වෑංජනේ අපේ හාමුදුරුවෝ ගත්තේ නෑනේ. සැක කරනවා. මොකක් හරි වැරද්දක්වත් වෙලාද දන්නේ මගේ. එහෙම නෙමෙයි. ප්‍රඥාවන්තව දානය ගැන හිතන්න ඕනේ. හැමදාම gedara දාන දෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේට මල් පහන් සුවඳ පූජා කරන්න පුළුවන්. රහතන් වහන්සේලාට මල් පහන් සුවඳ පූජා කරන්න පුළුවන්. අග්‍ර පිනක් උදෑසන රැස් කර ගන්නවා නම් මොකද්ද බුදුරජාණන් වහන්සේ වදාළේ? සුපුබ්බන්හං භික්ඛවේ. ඒ උදෑසන මහණෙනි සුබ උදෑසනක් ඒ ආර්ය ශ්‍රාවකයට සුනක්ඛත්තං සුමංගලං සුප්පබහතං සුවුට්ඨිතං සුඛනෝ සුමුහුත්තෝච සුවිට්ඨං බ්‍රහ්මචාරිසු. බ්‍රහ්මචාරී උතුමන් විශේෂයි මනාව දානයක් පූජා කරනවා නම් ඉතින් අපි බුද්ධ පූජාව අරහන්ත පූජාව සිදු කළේ බ්‍රහ්මචාරී උතුමන් විශේෂයි. ආනේ බ්‍රහ්මචාරී උතුමන් විශේෂයි කරන පූජාව ඒ රැස් වෙන පිනක් රැස් කරන මොහොතක් ඇද්ද? ඒ වෙලාව තමයි සුබ නැකත සුබ මංගල්‍ය සුප්‍රභාතය සුබ නැගී සිටීම සුබ ක්ෂණයේ සුබ මුහුර්තය. කාය වචනේ හිත මුල් කරගෙන යහපත් දෙයක් කරන වෙලාව සුබ නැකත. ඉතින් ඒ නිසා මේ දානය ගැන ඔබ ගොඩාක් දන්න නිසා මම සාමාන්‍ය කරුණු ටිකක් පැහැදිලි කළේ. දානය ආමිෂ දානය ධර්ම දානය කියලා කොටස් දෙකක් බෙදෙන හැම විටම ධර්ම දානය අග්‍රයි. මේ ලෝකයේ යමෙක් නිවැරදිව ආමිෂ දානය දෙනවා නම් ඒ ධර්ම දානය දුන්න නිසා ඒ බණ ටික අහලයි ඔහු අඩුපාඩු හදාගෙන හොඳට දන් දෙන්නේ. සමහරුන්ට සසර පුරුදු හැටියටත් ධර්මයේ ලොකුවට මුණ නොගැහුණත් ඔවුන් දන් දෙනවා. ඒ සසර පුරුදු. ඉතින් ඒ දානය මහත්ඵල කරගන්න පුළුවනි මේ දානය පිළිබඳ විග්‍රහය හොඳට ඉගෙන ගත්තොත්. දානංච ඒ කියන්නේ දන් පෙන් පිදීමද, ධම්මචර්යාච ධර්මයේ හැසිරීමද. ධම්මචර්යාව ගැන ගොඩාක් විස්තර සඳහන් වෙනවා සාලයක සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ. දස කුසල් ඇත්තටම ධර්මයේ හැසිරෙනවා කයින් ආකාර තුනකින් ධර්මයේ හැසිරෙනවා. සතුන් මරන්න නැතුව සතුන්ගේ පණ ආරක්ෂා කිරීම ධර්මයේ හැසිරීමක් ධම්මචර්යාච. සොරකමින් වැළකීලා අන්සතු දෙයට ආරක්ෂාව සැලසීම පින් රැස් වෙන ධර්මචර්යාව සමචර්යාවක්. වැරදි කාම සේවනයේ නොකර සේ බිරිඳගෙන් සේ ස්වාමියාගෙන් පමණක් සතුටු වීම ඒකත් ධර්මයේ හැසිරීමට අයිති දෙයක්. ඒ කය මුල් කරගෙන ධර්මයේ හැසිරීම. වචනේ මුල් කරගෙන බොරු කේලම් පරුස වචන හිස් වචන නොකීම ධර්මයේ හැසිරීම. ඊළඟට දැඩි ලෝභය මිත්‍යා දෘෂ්ටිය ද්වේෂ කිරීම, දැඩි ලෝභය ද්වේෂ කිරීම මිත්‍යා දෘෂ්ටිය. මේ ඔක්කොම ධර්මයේ හැසිරීම, සමව හැසිරීම, විසම ලෝකේ සම වාසය කරන දස කුසලයේ දෙන අය. ඒ නිසා පින්වතුනි, පින්වත් දරුවනි, දස කුසල් මගහැර ගන්නට එපා. අපි ඉතින් පන්සිල් ලකිනවනේ කියලා සමහරු කේලම් කියනවා. අපි ඉතින් පන්සිල් ලකිනවනේ ඔය පොඩි දේවල් කියලා සමහර සල්ලාලකම යනවා. ඒ හැම දෙයකින්ම රැස් වෙන දේ තමන් ගෙවන්න ඕනේ. ධර්මයේ හැසිරීම කොච්චරද කියනවා නම් ප්‍රාණඝාතයෙන් වැළකීමේ පිනට දීර්ඝායුෂ ලැබෙනවා. ඔබට මතක ඇති ධර්මපාල ජාතකය. ඒ ධර්මපාල ජාතකයේ අර ප්‍රිය බ්‍රාහ්මණය රවට්ටන්න ඇටකටු ටිකක් අලු ටිකක් පෙන්ලා කියනවා මේ ඔබේ පුතා මරණයටපත් වුණා. ඔහු නෙමේ පිළිගත්තේ. බලන්න තියෙන ශ්‍රද්ධාව, දැඩි ගෞරවය සහ උන් ප්‍රායෝගිකව ධර්මයේ ප්‍රතිඵල අත්විඳින විදිය. ඒ ලස්සන ගාථා කීපයක් තියෙනවා. ධම්මං චරාමන මුසා බනාම අහනවා ඔබ කොහොමද මේ විශ්වාසයෙන් කියන්නේ පුතා ජීවත් වෙනවා කියලා ධර්මපාල කුමරු. එතකොට කියනවා බ්‍රාහ්මණතුමා
තමන්ගේ පවුලේ තමන්ගේ පරම්පරාවේ සිරිත් විරිත් ටික ආන්නේ සිරිත් විරිත් වතපිළිවෙත පුරණකම් අපේ පරම්පරාවේ ළමයි අකාලේ මැරෙන්නේ නැහැ කියලා කිව්වා. බලවත් විශ්වාසයක්. ධම්මං චරාමන මුසා බනාම පාපානි කම්මානි විවජ්ජයාම. හරිම ලස්සන ගාථාවක්. අනරියං පරිවජ්ජේමු සබ්බං තස්මාහි අම්මං දහරාන මීරේ. බ්‍රාහ්මණතුමා කියනවා දරුවෝ මැරෙන්නේ නැති වෙන්න හේතුව කුඩා කාලේ. ධම්මං චරාම දස කුසල ධර්මය අපි හැසිරෙනවා. නමුසා බනාම බොරු කියන්නේ නැහැ. පාපානි කම්මානි විවජ්ජයාම පව් ක්‍රියාවන්ගෙන් ඈත් වෙනවා. අනරියං පරිවජ්ජේමු සබ්බං අනාර්ය ධර්මය කියලා හඳුන්වන යමක් ඇද්දේ සියල්ල දුරු කරනවා. තස්මාහි අම්හං දහරාන මීරේ. ඒ නිසා අපේ කුඩා දරුවෝ මැරෙන්නේ විශ්වාසී ධර්මපාල ජාතකයේ තියෙන. සුනෝම ධම්මං අසතංච සුනෝම ධම්මං අසතං සතංච නවාපි ධම්මං නචාපි ධම්මං අසතං රෝචයාම. හරි ලස්සන ගාථාවක් කියනවා. අපි සත්පුරුෂ ධර්මයක් අසත්පුරුෂ ධර්මයක් අහනවා. හැබැයි අපි අසත්පුරුෂ ධර්මයට කොයි වෙලාවෙත් අකමැති. අහන්නේ අර ඒ වෙලාවේ අරුබුදයක් ඇති නොවෙන්ටයි. හැබැයි මේක කරන්න පුළුවන් ප්‍රඥාවන්තයට විතරයි. ඒකයි මේ යුගයේ කියන්නේ අසත්පුරුෂයන්ගේ ධර්මය අහන්න යන්න එපා. ඔවුන්ගේ දේශනා කෞශල්‍ය නිසා තර්කය නිසා ඒවට අහු වෙන්න පුළුවන්. ප්‍රඥාවක් නැහැ තේරුම් ගන්න. ඒ නිසා හිත්වා අසන්තේන ජහාම සන්තේ. අසත්පුරුෂයන්ගේ අවවාද අත්හැරලා සත්පුරුෂයන්ගේ අවවාදයමයි අපි පිළිගන්නේ. ඒ අනුව පිළිපදිනවා. ඒ නිසා අපේ දරුවෝ අකාලේ මැරෙන්නේ. එහෙනම් බලන්න අකාලේ නොමැරෙන්න හේතු. ඒ බ්‍රාහ්මණතුමා විශ්වාස කරපු හැටි ධර්මයේ හැසිරීම, බොරු නොකීම, පාපයෙන් වැළකීම, අනාර්යයන් බැහැර කිරීම, ඒ වගේම හොඳට ධර්මය අහලා සත්පුරුෂ ධර්මයට ප්‍රිය වීම. පුබ්බේ දානා සුමනා භවාම දදම්පිචේ අත්තමනා භවාම. දීර්ඝායුෂ ලැබෙන පින්කම. දානි දෙන්න කලින් දෙන වෙලාවෙත් හිත පහදා ගන්නවා. දත්වාපිචේ නානු තප්පාම පච්චා පස්සේ පසුතැවෙන්නේ දීලා. තස්මාහි අම්හං දහරෝන මීරි. මේ කරුණ නිසා අපගේ දරුවෝ අකාලේ මැරෙන්නේ නැහැ. සමනේ මයං බ්‍රාහ්මනේ අධිකේච වනිබ්බකේ යාචනකේ දලිද්දේ අන්නේන පානන අභිපත්තයාම තස්මාහි අම්හං දහරාන මීරි. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආගන්තුක අයට දීර්ඝ මාර්ග වලට පිළිපදින අයට දුගී මගී යාචකාදීන්ට ඉල්ලගෙන ආවොත් පිටුපාන්නේ දන් දෙනවා. ඒ නිසා අපේ දරුවෝ පොඩි කාලෙම මැරෙන්නේ නැහැ. මයංච භරියං නාතික්කමාම අම්හේච භරියා නාතික්කමන්ති. අපි පරහිස්ත්‍රීන් පස්සේ යන්නෙත් නැහැ. අපේ ස්ත්‍රීන් පුරුෂයන් කරා යන්නෙත් නැහැ. අඤ්ඤත්තාහි බ්‍රහ්මචරියං චරාම තස්මාහි අම්හං දහරාන මීරේ. අපි එකිනෙකා අපි අබුසැමියන් හැටියට ධාර්මිකව සතුටු වෙනවා මිසක වෙන පවුල් කඩා හිරවන්න යන්නේ නැහැ. මේ කුල ධර්මයන් නිසා අඤ්ඤත්තාහි බ්‍රහ්මචරියං චරාම මේ ශ්‍රේෂ්ඨ චර්යාවෙන් උසස් පැවැත්මෙන් අපි යුක්තයි. ඒ නිසා අපේ දරුවෝ පොඩි කාලේ මැරෙන්නේ නැහැ. පානාති පාතා විරමාම සබ්බේ. සියලු ආකාරයේ ප්‍රාණඝාතී මැරීමෙන් මැරවීමෙන් අනකිරීමෙන් අපි වෙන් වෙලා ඉන්නේ. ලෝකේ අදින්නම් පරිවජ්ජයාම. දුන් නැති දෙයක් කවදාවත් ගන්නෙ නැහැ. අමජ්ජපානෝච්ච මුසා බනාම. මත්පැන් සිගරට් බොන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. ඒ නිසා අපගේ දරුවෝ කුඩා කල මැරෙන්නේ නැහැ. මාතා පිතාච භගිනි බහතරෝච පුත්තාච දාරාච මයංච සබ්බේ. අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ අඹදරුවෝ සහ අපි හැමෝම ධම්මං චරාම පරලෝක හේතු. පරලෝකයට බයෙන් ධර්මයේ හැසිරෙනවා. ඒ නිසා අපේ දරුවෝ පොඩි කාලේ මරණයටපත් වෙන්නේ දාසාච දස්සු අනුජීවිනෝච පරිවාරකා කම්ම කරාච සබ්බේ ධම්මං චරಂತಿ පරලෝක හේතු තස්මාහි අම්මන් දාරාන මීරේ. ඒ ගෙදර ඉන්න දැසි දැස්සෝ පවා
ධර්මයේ හැසිරෙනවා, සිල් ලකිනවා, පොයට සිල් ගන්නවා. ඒ නිසා පරලෝකයේ යහපත පිණිස පවතින ධර්මයේ හැසිරෙන නිසා අපේ දරුවෝ පොඩි කාලේ මැරෙන්නේ නැහැ. ওই විදිහට හරි ලස්සනට විස්තර කරනවා. තවත් ගාථාවක් තියෙනවා. ඒතාසුච්චේ ජායරේ සුත්තමාසු මේ දහවිනෝ හොන්ති පහූත පඤ්ඤා. අපේ පරපුරේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම දුසිරි දුරු කරලා ඉන්නේ. සුසිරිතෙන් වසන්නේ. එවැනි ගුණවත් දෙමව්පියන්ගේ දරුවෝ නිරෝගීව කාය ශක්තියෙන් ඉන්නවා. තියුණු බුද්ධිය ඇති වාසනාවන්ත අය බවට පත් වෙනවා. බලන්න දානය ගැන විග්‍රහ කරන හැටි, ධර්ම හැසිරීම ගැන විග්‍රහ කරන හැටි. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී අපි දන්න ගාතාව. ධම්මෝ සුචින්නෝ සුඛමා වහති. ධර්ම හැසිරෙනා ධර්මයෙන් රකින්නවා. ධර්මෙ හික්මෙනකොට සැපේ ගලාගෙන යනවා ජීවිතේ වෙත. ඒසා නිසංසෝ ධම්මේ සුචින්නේ. ඒකයි ධර්මයේ හැසිරීමේ ආනිසංසය. න දුක්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන කෙනා දුගතිය යන්නේ. බලන දානංච ධම්මචර්යාච කියන වචන දෙකේ අර්ථ අපායෙන් ගලවනවා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින් චත්තං මහන්තං විය වස්ස කාලේ. වැස්ස කාලේ ඔසවගෙන ඉන්න කුඩයක් වගේ. ධර්මයේ හැසිරෙන්න ධර්මයෙන් ආරක්ෂා කරනවා. කුඩේ වැස්සෙන් අපිව ආරක්ෂා කරනවා වගේ. ධම්මේන ගුත්තෝ මම ධම්මපාලෝ අඤ්ඤසට්ඨීනි සුඛී කුමාරෝ. හරිම ලස්සන අර්ථයක්. ඒ ධර්මයෙන් ආරක්ෂා වෙලා මගේ පැවැත්ම තියෙන්නේ. ධර්මයේ විසින් දක්නා ලද ඒ ධර්මපාල පුතණුවන් නිදුක් නිරෝගීව සුවපත්ව ඉන්නවා. මේ ඇටකටු මේ අලු මේවා අපේ දරුවාගේ නොවේ, වෙන කාගේ හරි. ඔන්න ඔය විදිහට ධර්මපාල ජාතකයේ ධර්මයේ හැසිරීමේ වටිනාකම සඳහන් වෙනවා. දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ නෑයන්ට සැලකීම. ඒක තමයි අමාරුම වැඩක් නේ. නමුත් නෑයන්ට සැලකීම ජීවිතයට මංගල්‍ය ගෙනත් දෙන දෙයක්. ඒ තරමටම බුදුරජාණන් වහන්සේ දානය දෙන්න එක එක ක්‍රම වදාලා. ඒ නිසා ඥාතීන්ට සලකද්දී මව් පාර්ශවයේ, පිය පාර්ශවයේ, හත්මුතු පරම්පරාව දක්වා ඥාතීන් පිළිබඳයි කියන්නේ. ඒ හැමත ගෞරව දැක්වීම, සැලකීම, උපස්ථාන කිරීම වාසනාවන්ත දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පින්නතුනි මේ මංගල සූත්‍රය අහනකොට ඒ කාලේ මිනිස්සු කොච්චර සතුටු වෙන්නද මේ අපි දැන් අහලා තියෙනවනේ ටික ටික හරි තේරුම දන්නවනේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ කාලේ අර්ථය දන්නේ නැහැ. අහලා නැහැ මේ කරුණු. අහලා නැති නිසා අර්ථය දැනගන්න විදියක් නැහැ. වහා සරණ යනවා. අනේ ඔබ වහන්සේ කිව්වේ මොන සත්‍යයක්ද? මොනතරම් සත්‍යයක්ද? අපිත් නිවැරදි මඟට එනවා. එතකොට රහතන් වහන්සේලා වැඩ ඉන්නවා ඒ මඟ ඔස්සේ ඔවුන් ජීවිතේ වාසනාවන්ත කරගන්නවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව දානය, ධර්මය ඇසිරීම, ඊළඟට අපි මේ ගාථා රත්න ඉගෙන ගත්ත හරි ලස්සනට නෑයන්ට සැලකීම, ඥාතකානංච සංඝෝ අනවජ්ජානි කම්මානි නිවැරදිව කටයුතු කිරීම. ඒවා ජීවිතේ වාසනාවන්ත කරන මංගල කරුණු. තවත් ඔබට ලස්සන ගාථාවන් ඉගෙන ගන්න පුළුවන්. දානය පිළිබඳ බුද්ධ දේශනා අගේ බුද්ධ දේශනා කියවනකොට වටින දහම් කරුණු ඔබට මුණ ගැහෙනවා. අනවජ්ජානි කම්මානි කියලා මෙතන කියන්නේ අනාකුලාච කම්මන්තා කියන එකට වඩා විරුද්ධ අදහසක්. වෙනස් අදහස, විරුද්ධ නෙමෙයි. ධර්මචර්යාවේ හැසිරෙනකොට දස කුසල කර්මපතයි. ඊළඟට නිවැරදි කර්මාන්ත කිරීමත් ඒ දස කුසල කර්මපතවල දස කුසලයන් කිරීමට ඇතුළත් වෙනවා. ඒ වගේම චෛත්‍ය බෝධීන් වහන්සේලාට කරන උපස්ථානයන් ඒ ඔක්කොම පින්නතුනි නිවැරදි ක්‍රියාවන්, විහෙර විහාර තැනවීම, නිවැරදි ක්‍රියාවන්, ධර්ම දානය ලබා දීමට උත්සාහ වීම,
දහම් පුස්තක බෙදාදී මේ ඔක්කොම නිවැරදි කර්මාන්ත. ඒ අතන අපි අනාකූලච්ච කම්මන්ත කියදී රැකී ආරක්ෂා ගැන ඉගෙන ගත්තේ. ඔබ දන්නවා මග මානවක තරුණයාගේ කතාව. එතුමා ඊතා ඉවසීමෙන් බිම් කඩවල් 33ක් පිරිසිදු කරා. අන්තිමට හැමෝම ඇවිල්ලා මග තරුණයාට උදව් කළා. ඒගොල්ලෝ එකතු වෙලා මංමාවත් හැදුවා. ඒ දඬු පාලම් කැඩලා බිඳලා තිබ්බ ප්‍රතිසංස්කරණය කළා. විශාල විශ්‍රාම ශාලාවක් හැදුවා. ඒ ඉදිරියේ පැම්පොකුණක් හැදුවා. කොබෝලීල වෘක්ෂයක් රෝපණය කළා. ගිමන් හරින්න ගස් සෙවනේ ගල් ආසන පූජා කළා. ඔතනින් ශ්‍රාවක සංඝයා ඊළඟට රහතන් වහන්සේලා වැඩියා කියලා සඳහනක් නැහැ. නමුත් එතනින් යන මිනිස්සු ප්‍රයෝජන ගත්තා. බලන්න ඒකේ පින මග තරුණයාට විපාක දුන්නා. දිව්‍ය ලෝකේ ඉපදුනාට පස්සේ සක්දි විඳු අපමාදේන මගවා දේවානං සෙට්ටතං ගතෝ දෙවියන්ගේ ශ්‍රේෂ්ඨත්වයට ගියා අප්‍රමාදී බව නිසා මග තරුණයා. අර තව තරුණයන් 33 දෙනෙක් හිටියේ. ඒ 33 දෙනා පරිවාර දෙවිය 33 දෙනෙක් හැටියට ඒ දිව්‍ය ලෝකෙම ඉපදුනා. ඔවුන්ට පිරිවර ඉන්නවා. ඒකයි 33 කෝටියක් දෙවරු කියලා කියන්නේ. තාව තින්ස කියලා කියන්නේ 30වත් උනා. අපි ඒක තවතිසාව කියලා කියන්නේ. ඒ වචනේ අර්ථය ඔබ අහලා නැතුව තාව තින්ස කියන්නේ ඒ 33ක් වූ දිව්‍ය පුත්‍රයන් ඒ පිරිවරේ නමින් හඳුන්වන්නේ එක දෙවි කෙනෙකුට කෝටි බැගින් හිටියයි කියලා අපි අහලා තියෙනවා. ඒ නිසා 33 කෝටියක් දෙවරු පින් අනුමෝදන් කරනවා කියලා කියන්නේ. ඉතින් පින්වතුනි ඒ විදිහට මනුස්ස ලෝකෙ හිටපු තරුණයෙක් මනුස්ස ලෝකෙ කොච්චර තරුණයෝ හිටියද? හැබැයි මග තරුණයා වෙනම පාරක් තෝරගත්තා. ඔව් සුගතියෙන් තමයි නතර වුනේ. අර ආරාමේ ඒ අම්බලම හදපු පිනට විශ්‍රාම ශාලාව හදපු පිනට විශාල වෛජයන්ත ප්‍රාසාදේ පහළ වුණා. ගල්ආසන හදපු පිනට පාණ්ඩු කම්බල සෛලාසනේ පහළ වුණා. ඒ උද්‍යාන අලංකරණය කරන්න එතුමා ලස්සන මල් පළතුරු වැව්වා. කොබෝලීල වෘක්ෂය හදලා ඊතා ලස්සන සුවඳ මල් දකින්න අයට පැහැදීම ඇති වෙන සිසිලස ඇති වෙන සතාසීපාවට පව ප්‍රයෝජනවත්. ඒ පින ඔහුට පරසතු වෘක්ෂය ලබා දුන්නා. ඒ නිසා පින්වතුනි මේ සත්පුරුෂ උතුමෝ අප්‍රමාදීව පින් කිරීම වර්ණනා කළා. නිවැරදිව කටයුතු කිරීම විපාක බලන්න. ඒ සියල්ල අනවජ්ජානි කම්මානි. ඒව ජීවිතේ සූපත් කරනවා. දන් දීම, ධර්මයේ හැසිරීම, න්‍යායන්ට සැලකීම, ඊළඟට නිවැරදි ක්‍රියාවන් සිදු කිරීම. කායිකව නිවැරදි ක්‍රියා, වාචික නිවැරදි ක්‍රියා, මානසික නිවැරදි ක්‍රියා. මේ ඔක්කොම ජීවිතය තුළ තියෙනකොට ඔබ හිතන්නේ ජීවිතය අවාසනාවන්ත කරන්නට බාහිරට පුළුවන්ද? සමහරට සසර දෝෂ නිසා මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් ඒවි. නමුත් මේ විදිහේ දැහැමි මංගල කරුණු පිරිවරාගෙන ඉන්න කෙනෙකුට වහා එයින් මිදෙන්න පුළුවනි. හරියට පිටියොත් අමනුෂ්‍යයන්ට බලපෑම් කරන්න බෑ. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෝ ඔබ බලන්න යානි කරෝති පුරිසෝ තානි අත්තානි පස්සති යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. මිනිසා හොඳ හරි නරක හරි යමක් කරනවද ඒ කළ දේ අනුව තමාට හොඳ නරක විපාක ලැබෙනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම. ඒක තමන්ටම දකින්න ලැබෙනවා. යානි අත්තානි පස්සති. ඒ නිසා පින්නතුනි මේ ලද දුර්ලභ මනුෂ්‍ය ජීවිතය තුළ මේ මංගල කරුණු හතර පුරුදු කරගත්ත දානයයි ධර්මය ඇසිරීමයි න්‍යායන්ට සැලකීමයි නිවැරදිව කර්මාන්ත කටයුතු කිරීමයි ඔහුගේ ජීවිතේ වාසනාවන්ත වෙනවා බලාගෙන ඉන්නකොට. මේ මොනවත් නොකර හැබැයි මිනිස්සු කැමති පරුරක් ගැට ගැහුවට පස්සේ වාසනාව වෙනවා නම් නූලක් බැන්දට පස්සේ වාසනාව වෙනවා නම් මැතිරිල්ලක් කරාට පස්සේ වාසනාව වෙනවා නම් හැබැයි ඒ වාසනාව ලබා දෙන අයගේ පවුලත් හරියට අරුබුද තියෙනවා ඒ වගේ තැන්වල. නමුත්
අපි තමා තුළම මේ ජීවන ප්‍රතිපදාව වෙනස් කරගත්තොත් පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව වෙනස් කරගත්තොත් කවදාවත් ඔහුට ජීවිතේ ලෙඩ දුක් කරදර පීඩා ඒවි. නමුත් මානසිකට පීඩාවටපත් වෙන්නේ නැහැ. මරණින් මත්තේ ධර්මයේ හැසිරෙන අය, සමව හැසිරෙන අය සුගති සංඛ්‍යාත ස්වර්ගය යනවා කියලා සාලේක සූත්‍රය සඳහන් වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේම අනුමත කරපුවා. ඒ නිසා අද දවසේ ඔබ ඉගෙන ගත්තේ ඊටාම සොඳුරු ගාථා රත්නයක් අපේ පිරිවාන පොත් වහන්සේගේ 6 වෙනි ගාථා රත්නය. නැවත අපි සජ්ජායනා කරමු. දානංච ධම්මචරියාච ඥාතකානංච සංඝෝ අනවජ්ජානි කම්මානි ඒතං මංගල මුත්තමං දන් පෙන් පිදීමද දහම තුල හැසිරීමද නෑයන්ට සැලකීමද නිවැරදි දේ කිරීමද මේවා උතුම් මගුල් කරුණුය. සාදු සාදු සාදු. පින්වත්නි, ඔබට තේරෙන්නේ නැති එකම එක ගාථා රත්නයක කොච්චර අර්ථ විග්‍රහයක් තියෙනවද කියලා. මේ වසංගත කාලයේ ඔබට දානය, ධර්මයේ හැසිරීම, නෑයන්ට සැලකීම ආදී දේවල් මගහැරෙන්න ඇති. නමුත් ඒ සඳහා වහවහ උත්සාහ කරන්න ඕනේ. අපි කලින් වගේ පින් දහම් රැස් කර ගන්න ඕනේ. අපි හැම දිනාටම මේ උතුම් මංගල සූත්‍ර වර්ණනාවෙන් ජීවිතයට යහපත පිණිස පවතින දහම් කරුණු පුරුදු කරගෙන ජීවිතයේ පිනින් පුරව ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. පුණ්‍ය අනුමෝදනාව සිදු කරනවා. අද දින පිරිත් අර්ථ වර්ණනාව සදහම් දේශනාවේ සඳහන් අනුග්‍රහය දරන්නේ අංක 53 රන්දනිය නිවස මහමෙවුනා භාවනාසප හන්දිය යන ලිපිතේ පදිංචි බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ක්ෂේත්‍ර නිලධාරී අංශයේ සේවයේ නියුතු එච්.එම්.එස්. සරෝජනී මහත්මිය, ප්‍රසන්න මංජුල මහත්මයා ඇතුළු ඒ පවුලේ සියලු දෙනා, ඒ වගේම ආර් සුදුමැණිකේ මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා දායකත්ව එකතු කරනවා. රැස් කරගත් ධර්ම දානමය පින් බලයෙන් පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන්ව සුවපත් වෙත්වා. අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට අනුමෝදන්ව නිරෝගී සුව දීර්ඝායුෂ වෙත්වා. මේ බුදු සසුනේම ධර්මයේ අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. 2020 මාර්තු මාස 12 වන දින මිය පරලොව ගිය තෙනගල්ලන්ද මාරාව මොනරාගල යන ලිපිනේ පදිංචිව සිටි එච්.එම්. ගුණවර්ධන පියාණන්ට පරලොව වශයෙන් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මේ පරලොවගේ W.M. රන්මැණිකේ, R.R. හීන්මැණිකේ, R.R. කිරිබණ්ඩා, R.R. ගුණරත්න, D.M. සුගතපාල බණ්ඩාර, එම මහත්මිය සුසන්ත මහත්මයා, පීරිස් මුදලාලි, R.P. චන්ද්‍රරත්න, W.M. සරච්චන්ද්‍ර සහ රේණුකා රණවීර, K. මුතු බණ්ඩා, R.M. අමාවතී සහ R.M. රම්බණ්ඩා පියාණන් යන සියලු ඥාතීන්ට පරලොව වශයෙන් මේ පින් අනුමෝදන් වෙත්වා. පුංචි බණ්ඩා මහත්මයා, නන්දාවතී මහත්මියගේ පවුලේ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා. රෝහාන් මහත්මයා සහ නදීකා නිරෝෂිකා මහත්මිය නමින් මිය ගිය සියලු ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු මියගිය ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා, සපවත් වෙත්වා, සසර දුකින් අත් මිදෙත්වා. ඒ වගේම මහෝද දිනෙත් ප්‍රමුදිත මිවුරංග, සසිත රුචිත රසාංග යන දරුවන්ට සුජීවත්ව සිටින ආර් සුදුමැණිකේ මහත්මියට, නන්දාවතී සහ පියසේන යන දෙමාපියන්ට සහ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පිණිස මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා ධර්ම දාන සමාජික සමාජිකාවන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ හැමටත් නිරෝගී සුව දීර්ඝායුෂ වෙත්වා. හැම දිනාට මේ බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. සබ්බේ බුද්ධා බලපත්තා පච්චේකානංචයම් බලං අරහං තානංච තේජේන රක්ඛම් බන්දහාමි සබ්බසෝ. උතුම් සම්බුදු බලයෙන්, පසේ බුදු ගුණ බලයෙන්, රහතුන්ගේද තේජසින් සියලු රැකවරණ වේවා. සාදු සාදු සාදු.